සම්මා සම්බුදු සරණයි සදහවතුනි. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත උතුම් ශ්‍රී සද්ධර්මය වීරය ඇත්තන්ට මිස අලස පුද්ගලයන්ට නොවේ. ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්ම දේශනාවත් ඔබ තුල උපන්න කුසලයන් දුරු කරගෙන නෝපන් කුසල ධර්මයන් උපදවාගෙන වීරයවන්තව මේ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කරන්නට ඔබට මහෝපකාරී වේවා. සදහවතුනි, අද දවසේදී බෞද්ධ රූපවාහිනිය මෙම ධර්ම දේශනාව පටිගත කරනු ලබන්නේ බෞද්ධ රූපවාහිනියේ කුරුණෑගල ශාඛාවේ සම්බන්ධීකරණයෙන්. ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම ධර්ම දේශනාව සිදු කිරීම සඳහා වැඩම කළ පූජ්‍යපාද පන්නල ධම්මිස්සර ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී නමස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා කවුඩාවත්තේ සුජාතා මෑණියන් වහන්සේ ඇතුළු මාහිම්පිටිය සදැහැති පිරිස. සමන්ත චක්කවාලේසු ආම්බිරෝත්සි සද්ධර්ම රත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්නේ. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දසබලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඖරස පුත්‍ර බඳු වූ අෂ්ටාරි පුජ්‍යල මහා සංඝ රත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්නේ. වැඩම කොට වදාළ වැඩ ඉන්න විශ්‍රාමලත් පරිවෙනාධිපති අතිගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝ රත්නයෙන්ද මෙහෙණින් වහන්සේලාගෙන් අවසරයි වාසනාවන්ත සත්පුරුෂ පින්වත්නි, අද දවසේ ඉසිපතන ආරණ්‍ය සේනාසනයේ විශාල පින්කම් පෙළහරක්ම සිද්ධ වෙන දවස, සිද්ධ වෙන අවස්ථාව. විශේෂයෙන්ම අද ඇසලපුන් පොහොය දවසේ අපේ ආරණ්‍ය සේනාසනයේ වස් ආරාධනා කිරීමේ මහා පින්කමට සමගාමීව 3 මාසයක් තිස්සේ මහා සංඝ රත්නය වස්වසවා ගැනීම සඳහා අපේ මේ දායක පින්වතුන්ල හැමදෙනාම කල්පනා කරගෙන දැන් සැදී පැහැදීගෙන සිටින්නේ. විශේෂයෙන්ම අපේ ආරණ්‍ය සේනාසනයේට අඩුවක්ව තිබුණ මේ දානශාලාව, ඒ වගේම උඩුමහලේ කාමර කුටි සේනාසන 8ක් සහිත අංග සම්පූර්ණ මේ ආවාසයේ සහිතව දානශාලාව සකස් කරලා සම්මා සම්බුද්ධ ශාසනයට පූජා කිරීම, ගරුතර මහා සංඝ රත්නයේ වස්වසවා ගැනීම. විශේෂයෙන්ම ඒ වෛද්‍ය සුමනතිස්ස උපාසක මහත්මයා, වෛද්‍ය ඉන්දිකා හේවගේ උපාසිකා මාතාව ඇතුළු ඒ වෛද්‍ය කණ්ඩායම ඇතුළු ඒ සත්පුරුෂ කල්යාණ මිත්‍ර පින්වත් පිරිස මේ මහා පින්කම සිද්ධ කරනවා. මේ පින්කම්වත අතර අග්‍ර වෙන්නේ ධර්ම දානයයි. එම නිසා කල්පනා කරගත්තා බෞද්ධ රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම මේ පවත්වන ධර්ම දේශනාව විකාශනය කරමින් බොහෝ දෙනෙකුට ධර්ම ශ්‍රවණය සඳහා ඉඩාසර ලබා දෙමින් ධර්ම දානමය පින්කමද මේ සත්පුරුෂ පින්වත් හැම දෙනාම සිද්ධ කරගන්නවා. ඉතින් මේ වෙලාවේ කල්පනා කරගන්නට ඕන සිත කය වචනේ මනාව සංවර කරගෙන කර්මයේ කර්මඵලයේ පිළිබඳව ලොකු විශ්වාසයක් ඇති කරගෙන මේ ශ්‍රවණය කරන ධර්ම දේශනාව අපට මාර්ගඵල පිළිවෙලින්
අග්‍ර අමා මහ නිවන පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. විශේෂයෙන්ම අද මේ පින්කමට ගැළපෙන ආකාරයට මේ සදහවත් පින්වතුන්ලාට ගැළපෙන ආකාරයට ධර්මානුශාසනාවක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. අංගුත්තර නිකායේ අනුස්සර වර්ගයේ එන නන්දිය සූත්‍ර දේශනාව මුල් කරගෙන තමයි මේ ධර්ම දේශනාව දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයේ ශාක්‍ය රජදරුවන් විසින් සාදවා බුදුසසුනට පූජා කරපු නිග්‍රෝධාරාමේ වැඩ ඉන්න සමයේ බුදුරජාණන් වහන්සේගේම ඥාති සහෝදරයෙක් තමයි මේ නන්දිය කියලා කියන්නේ. මේ නන්දිය ශාක්‍ය තුමා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ පැහැදීමකට පත්වෙච්ච කෙනෙක්. ධර්මයේ පිළිබඳව ආර්ය මහා සංඝරත්නයේ පිළිබඳව අප්‍රමාණ පැහැදීමකට පත්වෙච්ච කෙනෙක්. ඉතින් මේ නන්දිය උපාසකට ආරංචි වෙනවා බුදුරජාණන් වහන්සේ දැන් මේ ශාක්‍ය ජනපදයේ ඉඳලා වස්වාසයේ සඳහා සවැත් නුවරට වඩිනවා කියලා. නන්දිය උපාසක හිතනවා මටත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වස්වසනකොට මටත් මගේ රැකියා කටයුතු සවැත් නුවරම කරන්න තිබුණා නම් හොඳයි කියලා ඒ නන්දිය උපාසක සවැත් නුවර තමන්ගේ කර්මාන්තය සඳහා රැකියාව සඳහා බුදුරජාණන් වහන්සේ සමගම සවැත් නුවරට වැඩියා. ගිහිල්ලා නිතර දෙවේලේම බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වස්වසලා ඉද්දී අර නන්දිය උපාසකතුමා නිතර දෙවේලේ යනවා. බුදුරජාණන් වහන්සේට වන්දිමින් පුදමින් ගරු කරමින් දම්පැන් පුදමින් කටයුතු කරනවා. මේ නන්දිය උපාසක මහා සදහවත් කෙනෙක්. එදා පින්වත්නි මේ නන්දිය උපාසක හිතනවා බුදුපාමුක් මහා සංඝරත්නයේ උදෙසා මම හරි හතරස් දානශාලාවක් හදන්නට ඕන කියලා. දිගත් පළලත් එකසේ වෙන විදිහට විශාල දානශාලාවක් හැදුවා. ඒ දානශාලාවේ ගබඩා 4ක් හැදුවා. ඒ ගබඩා 4 සියලුම බඩු ඒ කියන්නේ ධාන්‍ය වර්ග මහා සංඝරත්නයේ පරිහරණයට කැප චතුමඳුර ඒ පාන වර්ග සකස් කර ගන්නට දේවල් කැපසරුප් වෙන ආකාරයට අර ගබඩා 4 තැම්පත් කළා. උදේ දහවල දානේ පුදමින් හවස ගිලම්පස පුදමින් මේ මහා පින්කම සිද්ධ කරනවා. මේ නන්දිය උපාසක මේ පින්කම කරගෙන ඉන්න අතර වාරේ අපේ බුද්ධ ශාසනයේ හිටපු එර්දිමත් මහා ශ්‍රාවකයන් වහන්සේ තමයි මහා මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ සිරිතක් තියෙනවා දවල් දානේ වළඳලා දිවා විහරණයේ සඳහා දිව්‍ය ලෝකයට වඩිනවා. ඉතින් දැන් දිව්‍ය ලෝකයේ කියපුවාම එක තැනක් නෙවෙයිනේ. දිව්‍ය ලෝක 6ක් තියෙනවා. ඒ දිව්‍ය ලෝක දැන් අපි මනුස්ස ලෝකේ ගත්තාම රටවල් කොච්චර තියෙනවද? නේද? ඒ වගේ දිව්‍ය ලෝකේ චාතුරු මහරජික දිව්‍ය ලෝකේ කිව්වහම විශාල ප්‍රදේශයක්. තාවතිංසේ යාමි තුසිතේ නිම්මාන රති පරිනිමිත වසවාරති ඔහම දිව්‍ය ලෝක 6ක් තියෙනවා. ඉතින් එක දවසක එකකට ගියාම ඊළඟ දවසට වෙන දිව්‍ය ලෝකයකට වඩින්නේ. කොහොම හරි මාරුව මේ දිව්‍ය ලෝකවලට උන්වහන්සේ දිවා විහරණය සඳහා චාරිකාවේ වඩිනවා. කලින් එක දිව්‍ය ලෝකයකට වැඩලා දින කීපයකට වෙන වෙනම දිව්‍ය ලෝකවල දිව්‍ය තලවල ඒ ප්‍රදේශවලට වැඩම කරලා
අර මුලින් ගිය දිව්‍ය තලයට උන්වහන්සේ අලුතෙන් යනවා. උන්වහන්සේ වඩිනවා. වඩිනකොට පින්වත්නි ඒ දිව්‍ය තලයේ කලින් නොතිබුණු ආකාරයේ විශාල රියන් යොදුන් 30ක් යොදුනක් කියන්නේ හැතැම්ම 16ක්. එතකොට හැතැම්ම 16ව 30ක්. දිග පළල විශාල රත්තරණින් මාලිගාවක් මැවිලා. ඒ කියන්නේ දිව්‍ය විමානයක් මැවිලා. ඈතට බබලනවා, අහසේ වලාකුළු මත පාවෙනවා. බොහෝ දිව්‍යාංගනාවන් ඉන්නව. හැබැයි මේකට ප්‍රධාන දේවතාවෙක් නැහැ. ඒ කියන්නේ අයිතිකාර දේවතාවෙක් නැහැ. මුගලන් මහරහතන් වහන්සේ අහනවා මේ මම කලින් එනකොට නොතිබුණු මේ දිව්‍ය විමානේ මේ දිව්‍ය විමානයක් මැවිලා මොකක්ද මේ කියලා උන්වහන්සේ විමසා බලනකොට කියනවා ස්වාමීනි මනුස්ස ලෝකේ නන්දි කියලා උපාසක කෙනෙක් ඉන්නවා. මේ නන්දි උපාසක එදා මහ සංගරුවනට හරි 4 දානශාලාවක් හදලා ගබඩා 4ක් සහිතව දානය ගිලම්පස බෙහෙත් අවශ්‍ය සියලුම දේවල් සකස් කරලා එදා සංඝසතු කොට බුදු සසුනට පූජා කරන මොහොතේ එතුමාගේ පුණ්‍යානුභාව බලය නිසායි මේ යොදුන් 30ක් විශාල මේ රන් විමන නැත්තම් මේ දිව්‍ය විමානේ මැවුනේ කියලා අර දේවතාවා මුගලන් මහරහතන් වහන්සේට සිහිපත් කරනවා. එහෙම සිහිපත් කළා කියනවා ස්වාමීනි මනුස්ස ලෝකේ ඉන්න නන්දි උපාසකට ගිහිල්ලා කියන්න. ඔබතුමා මනුස්ස ලෝකයට වෙලා මේ කරන පින්කම් වලට මේ දැන් දිව්‍ය ලෝකයේ දිව්‍ය විමානයක් මැවිලා තියෙනවා. ඊටාම ඉක්මනින් මේ දිව්‍ය ලෝකයට වඩින්නට පැමිණෙන්නට කියලා නන්දි උපාසකට කියන්නට කියලා සිහිපත් කළා. බුදු පියාණන් වහන්සේ මේ කාරණාවන් දැක දේශනා කොට වදාලා. එහිදී සඳහන් කරනවා ආගන්තුකව තමාගේ ඥාතිවරයෙක් තමන්ගේ ඥාති වෙච්ච හිතවතෙක් වෙච්ච කෙනෙක් පිට රටකට ගිහිල්ලා විදේශ රටක රස්සාවකට හරි කුමන හෝ පිට රටකට ගිහිල්ලා ඒ ඥාතීන්ට ආරංචි වෙනවා දැන් තමන්ගේ අර ඥාතිවරයා ඒ රට ඉඳලා එනවා කියලා. එතකොට එයාගේ ඥාති ටික මොකද කරන්නේ? අර අලුතෙන් පැමිණෙන තමන්ගේ ඥාතිවරයා පිළිගැනීම සඳහා ආහාර පාන සකස් කරගෙන නොඑක ආකාරයේ සැලකිලි සම්මාන සකස් කරගෙන තමාගේ ඥාතිවරයා පැමිණෙනකම් බලාගෙන ඉන්නවාක් මෙන් පින් කරන තැනැත්තා පැමිණෙනකම් දිව්‍ය ලෝකවල ඉන්න දෙවිවරු සත්පුරුෂ දෙවිවරු බලාගෙන ඉන්න බව සඳහන් කරන්නට යෙදුණා. එහෙනම් පින්වත්නි මේ පින් කියලා කියන්නේ අපි කරන කර්ම. එතකොට මේ කර්ම සකස් වෙන්නේ කොහෙද? අපේ සිතේ. අපේ සිතේ කුසල කර්ම සකස් වෙනකොට ධර්මතාවයෙන් පින්වත්නි ඒවා විපාක දීම සඳහා විමාන දෙව්ලොව පහළ වෙනවා. ඒ වගේ කතා ප්‍රවෘත්ති විමානවත්තු පාළියේ ඕන තරම් අපිට දකින්නට පුළුවන්. ඒ වගේම පින්වත්නි ඒකේ අනිත් පැත්තත් අපි පව්කම් එහෙම කරනවා නම් අපිටම වෙන වෙනම අපායවල වල වෙන වෙනම අපාය තල අපිට සකස් වෙනවා. පව් එහෙම අපි කරනවා නම් පින් කරනකොට දිව්‍ය විමාන සකස් වෙනවා වගේම පව් කරනකොටත් එහෙමයි. අන්න එහෙනම් පින්වත්නි අපි මේවා හොඳින් අවබෝධ කරගෙන අර නන්දි උපාසකමෙන් ජීවත් වෙන්නට ඕන. ඉතින් අද දවසේ අපිට දකින්නට ලැබෙන්නේ ඒ වගේම මහා පූජාවක් බුද්ධ ශාසනයට මේ සදහවත් පින්වතුන්ලා සිද්ධ කරනවා. ඉතින් මේ සදහැති නන්දි උපාසකට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී කරුණු 11ක් දේශනා කරනවා. ඉතින් ඒ උපාසකතුමා ගැන දීර්ඝ කතාවක් කරන්න ගියොත් අපිට
මේ ධර්ම දේශනාවේ ගැබ් වෙන අර්ථවත් කරුණු ටික මැගහිරිලා යන්න පුළුවන් කාල වේලාව අනුව. ඒ නිසා නන්දි උපාසකගේ චරිතය පිළිබඳව අපිට පසුව හෝ දැනගන්නට පුළුවන් මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගත වෙන ආකාරයට කරුණු 11ක් දේශනා කළා. දැන් අර ශාක්‍ය පුත්‍ර නන්දිය තථාගතයන් වහන්සේ සමීපයට සවතේ වැඩ ඉන්නකොට පැමිණිලා ස්වාමීනි දැන් මේ වස් 3 මාස ඉවර වෙලා චීවර මාසය ආරම්භ වෙලා. එතකොට නන්දි උපාසක කියනවා ස්වාමීනි මට ආරංචි දැන් මේ බොහෝ භික්ෂුන් වහන්සේලා එකතු වෙලා බුදුරජාණන් වහන්සේගේ සිවුර මහනවා. ඒ කියන්නේ කටින චීවරය ඒ වස් වලින් පස්සේ ලැබෙන චීවරය සුගත චීවරය බොහෝ භික්ෂුන් වහන්සේලා එකතු වෙලා තථාගතයන් වහන්සේට උදව් කරමින් මේ සිවුර මහනවා. මට ආරංචි. ඉන් අනතුරුව බුදුපාමුක් මහා සංඝරත්නයේ ජනපද චාරිකා වඩින්න සූදානම් බවත් මට ආරංචි. ස්වාමීනි අපි ගිහියන්. ගිහියන් වශයෙන් අපි කුමන විහරණයකද ඉන්නට ඕන කියලා අහනවා. කුමන වාසස්ථානයකද කුමන විහරණයකද කුමන ප්‍රතිපත්තියකද ගිහියන් වශයෙන් අපි ඉන්න ඕන කියලා අහනවා. කුමන කල්පනාවකද? අන්න ඒ වෙලාවේදී තමයි නන්දිය ඔබගේ ප්‍රශ්නය බොහොම වටිනවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රතිඋත්තර දීලා කරුණු 11ක් පෙන්නනවා. පළවෙනි කරුණ තමයි ශ්‍රද්ධාවන්තව ජීවත් වෙන්න ඕන අශ්‍රද්ධාවෙන් මිදෙන්න ඕන. ඒ කියන්නේ පළවෙනි ජීවත් විහරණය පළවෙනි ජීවත් වීම ශ්‍රද්ධාවෙන් ජීවත් වෙන්නට ඕන. අශ්‍රද්ධාවෙන් කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ මහා සංඝරත්නයේ කෙරෙහි පැහැදුන සිතින්ම ජීවත් වෙන්නට ඕන. ඒ තුනුරුවන්ට දොස් කියන්නේ නැතුව තුනුරුවන්ගේ අගුණ කියන්නේ නැතුව ඒකට කියනවා අශ්‍රද්ධාව කියලා. හිතේ ශ්‍රද්ධාව නැති වෙනකොට තමයි ඒ විදිහට වෙන්නේ. ඒක නිසා බොහෝ ගිහි පිරිසක් මේ අශ්‍රද්ධාවෙන් තමයි ඉන්නේ. හැබැයි නන්දිය ඔබ තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්ම ශ්‍රද්ධා විහරණයෙන්ම වාසය කරන්නට ඕන. එතකොට පළවෙනි කාරණාව පෙන්වන්නේ මෙයයි. අශ්‍රද්ධාවෙන් මිදීම හා ශ්‍රද්ධා සම්පත්තියේ පිහිටා ජීවත් වීම. ඒ කරුණු ගැන විස්තර කරන්න යන්නේ නැහැ. ගොඩක් දුර මේ අත්ව දන්න නිසා. ඊළඟට සීලවා නන්දිය ඔබ නිතර සිල්වත් වෙන්නට ඕන. සිල්වත් වෙනවා කියන්නේ නිති පන්සිල් පොහොය 8 සිල් රකිමින් හොඳ සීල ශික්ෂාවක් තුල පිහිටා වාසය කරන්නට ඕන. දුස්සීල භාවයෙන් ඔබ මිදෙන්නට ඕන. ඒ දෙවන විහරණය දෙවන වාසයේ හැටියට පෙන්වනවා. ඊළඟට පින්වත්නි මේ කාරණා මේ අතු දන්න නිසායි එච්චර විස්තර කරන්නේ නැත්තේ. ඊළඟට වීරිය ගැන පෙන්නනවා. අරද්ධ වීරියෙන් යුක්ත වෙන්නට ඕන. හීන වීරියෙන් පහ වෙන්නට ඕන. ආරද්ධ වීරිය කියලා කියන්නේ පටන් ගන්නා ලද වීරිය. ඒ කියන්නේ හැම මොහොතකම වීරියෙන් යුක්ත වීම. තමන් ළඟ උපන් අකුසල් බැහැර කරන්න වීරිය කිරීම. නූපන් අකුසල් නූපදවා ගන්න වීරිය කිරීම. නූපන් කුසල් උපදවා ගන්න වීරිය කිරීම. උපන් කුසල් වැඩි දියුණු කරන්නට වීරිය කිරීම. අන්න ඒකට කියනවා අරද්ධ විරිය කියලා. නන්දිය ඔබ අරද්ධ විරියෙන් යුක්ත වෙන්න ඕන. හීන වීරියෙන් මිදෙන්නට ඕන. ඒ කියන්නේ හීන වීරිය කියන්නේ පින්වත්නි අකුසල් බැහැර කරන්නට නූපදවා ගන්න. කුසල් උපදවන්න වැඩි දියුණු කරන්නට උත්සාහවන්ත වෙන්නේ නැති එකට කියනවා හීන වීරිය කියලා. එතකොට කුසල් උපදවන්න වඩන්ට
අකුසල් බැහැර කරන්න නූපදවා ගන්නට කරන කැපකිරීම එළඹ සිටි වීරිය කියලා කියනවා. තුන්වෙනි කාරණාව තමයි වීරියෙන් යුක්ත වෙන්න ඕන. අද ලෝකේ ජනී ජනයා ගත්තහම බොහෝ විට පින්වත්නි අකුසල් වැඩෙන වැඩම තමයි කරන්නේ. හිතන්නේ අකුසල් වැඩෙන විදිහට, කතා කරන්නේ අකුසල් වැඩෙන විදිහට, ඇඟසොලවන්නේ අකුසල් වැඩෙන විදිහට, ජීවත් වෙන්නේ අකුසල් වැඩෙන විදිහට. බුදු පියාණන් වහන්සේ වදාළ මේකට කියනවා හීන වීරිය කියලා. මේ මිදිලා පටන් ගන්නා ලද අරද්ධ වීරියෙන් යුක්ත වෙන්න ඕන කියලා වදාළා. ඊළඟ කාරණේ තමයි සතිය. උපට්ඨිත සතිස්ස. ඒ කියන්නේ උපදවා ගත්තා වූ සිහිය. සිහියෙන් යුක්ත වෙන්න ඕන. මොට වූ සිහිය නැත්නම් කියන්නේ අසිහියෙන් මිදෙන්නට ඕන. දැන් අපි බොහෝ දෙනෙක් ජීවත් වුණාට ජීවත් වෙනවා කිසිම සතියක් නැහැ. සතිය කියලා කියන්නේ පින්වත්නි සතර සතිපට්ඨානයෙන් යුක්ත වීම. සතර සතිපට්ඨානේ වඩනවා නම් ඒ කියන්නේ කායානුපස්සනාව, කය ගැන සිහිය, වේදනානුපස්සනාව, වේදනාව ගැන සිහිය, චිත්තානුපස්සනාව, සිත ගැන සිහිය, ධම්මානුපස්සනාව, ධර්මය පිළිබඳව සිහිය ඇතනම් ඒකට කියනවා එළඹ සිටි සිහිය කියලා. එතකොට පින්වත්නි කායානුපස්සනාව වඩන්නෙත් නැත්තම්, වේදනානුපස්සනාව වඩන්නෙත් නැත්තම්, චිත්තානුපස්සනාව වඩන්නෙත් නැත්තම්, ධම්මානුපස්සනාව වඩන්නෙත් නැත්තම්, මේ භාවනා මාර්ගයේ වඩන්නෙත් නැත්තම් ඒකට කියනවා අසිහිය කියලා. එහෙනම් දේශනා කළේ නන්දිය ඔබ සතිමත් වෙන්නට ඕන. ඔබ සිහිය ඇති කර ගන්නට ඕන කියලා වදාලා. ඊළඟට පින්වත්නි දැන් කරුණු 4ක් නන්දි උපාසකට බුදුරජාණන් වහන්සේ වදාලා මේ කරුණු වලින් අයින් වෙලා මේ කරුණු දියුණු කර ගන්නට ඕන කියලා. ඊළඟට වදාලා සමාධිය. ඒ කියන්නේ අපේ හිත බොහෝ වෙලාවට තියෙන කැළඹිලා නොසන්සුන් වෙලා හරියට උදාහරණයක් පෙන්නුවොත් අර පායන කාලෙට දූවිලි සුළඟත් එක්ක එහෙ මෙහෙ යනවා. ආන්ගේ වගේ තමයි අපේ හිත විසිරිලා වික්ෂිප්ත වෙලා හරියට අලු ගොඩකට ගලක් වැටුනහම යම්සේ විසිරෙනවද අපේ හිත බොහෝසේ කැළඹිලා විසිරිලා තියෙන්නේ. ඉතින් උන්වහන්සේ වදාලා නන්දිය ඔබ මේ විසිරුණු සිතෙන් මිදෙන්නට ඕන. ඔබ සමාහිත ඇති කර ගන්න ඕනේ කියන ඔබ නිතර සමාධිය වඩන්න ඕන. සමාධිය වැඩෙන්නේ පින්වත්නි භාවනා කරනකොට. ඉබේ වැඩෙන්නේ එහෙම නැහැ. භාවනා කළා සමාධිය අපි උපදවා ගත්තාම එයින් ලැබෙන සැපය අප්‍රමාණ සැපයක් වචන වලට කියන්න බැරි මහා කුසලයක් මහා සැපයක් එතනින් ලැබෙනවා. ඒ නිසා නිතර සිත එකඟ කර ගන්නට භාවනා කරන්නට කියලා වදාලා කැළඹුණු සිතින් අසංවර සිතින් මිදෙන්නට ඕන කියලා භාගතුන් වහන්සේ වදාලා නන්දිය ඔබ සමාධිය වඩන්නට ඕන. ඊළඟ කාරණාව වැඩුවේ දේශනා කළේ ප්‍රඥාව පිළිබඳව. ප්‍රඥාව කියලා කියන්නේ පින්වත්නි යථා භූත ඥාණයට. ඒ කියන්නේ මේ ලෝකේ පවතිනා වූ පරම ඇත්තක් පරම සත්‍යයක් ඇද්ද? ආන්ගේ පරම ඇත්ත පරම සත්‍ය වටහා ගන්නා වූ නුවණට වටහා ගන්නා වූ ඥාණයට කියනවා ප්‍රඥාව කියලා. එතකොට අපි ළඟ තියෙන්නේ බොහෝ විට දුප්‍රාඥ බවක්.
එතකොට ඒ නන්දිය ඔබ දුප්‍රාඥ භවෙන් මිදෙන්නට ඕන. ඔබ නිතර ප්‍රඥාව වඩන්නට ඕන, ප්‍රඥාව ප්‍රගුණ කරන්නට ඕන. ප්‍රඥාව වඩනවා, ප්‍රඥාව ප්‍රගුණ කරනවා කියන්නේ මොකක්ද? නිරන්තරයෙන්ම අනිත්‍ය දකිමින්, නිරන්තරයෙන්ම දුක දකිමින්, නිරන්තරයෙන්ම අනාත්මය දකිමින් ජීවත් වෙනවා කියන එකට කියනවා ප්‍රඥාව වඩනවා කියලා. අනිත්‍ය ක්‍රම 10කටත්, දුක්ඛය ක්‍රම 25කටත්, අනාත්මය ක්‍රම 5කටත් කියන 40 ආකාරයට අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයේ දකිමින් වාසය කරන බවට කියනවා ප්‍රඥාව කියලා. ප්‍රඥාව කියන්නේ අර ලෞකික තියෙන දැනුම එහෙම නෙවෙයි. ඒ දැනුම උගත් බව ඉගෙන ගත්තට පස්සේ ඇති වුණ එක. හැබැයි ඔක වයසට යනකොට මැරිලා යනකොට අතහැරලා යනවා ඊළඟ ආත්මෙට. හැබැයි මේ ප්‍රඥාව අතහැරලා යන්නේ භවයෙන් භවයට පින්වත්නි අපි නිවන් දකින තුරු මේ වඩන ප්‍රඥාව ප්‍රඥා චෛතසිකයේ මේ සිතත් එක්ක සම්බන්ධ ධර්මතාවයක් නිසා පැමිණෙනවා. කොටින්ම දේශනා කොට වදාලා ප්‍රඥාවයි නිවනයි එකක් කියලා. ප්‍රඥාවයි නිවනයි දෙකක් එහෙම නෙවෙයි. ප්‍රඥාවට විරුද්ධ පැත්ත තමයි මෝහය. මෝහය කියන්නේ මුලාව. දැන් අපේ බොහෝ විට තියෙන මුලාව. දැන් ඕක අපි සරල අර්ථයෙන් ගත්තොත් දැන් අපිට හිතන්නේ අපි මෙන්න අපිට මේ මල් පොකුරක් පේනවා. එතකොට මල් පොකුරක් කියලා එකකුත් එතන තියෙනවා. ඒ මල් පොකුර බලන කෙනෙකුත් මෙතන ඉන්නවා. මම විසින් මේ මල් පොකුර බලනවා කියන වැරදි අදහසක ඉන්නේ. හරියට ওই වැරදි අදහස මන් සිහිපත් කළොත් පින්වත්නි කුඹුරු පැහිගෙන එනකොට වී කුරුල්ලෝ ඉන්නවා. මේ වී කුරුල්ලෝ ගිහිල්ලා හොඳට මේ වී අනුභව කරනවා. එතකොට මේ ගොවියා කල්පනා කරනවා මෙහෙම ගියොත් මගේ කුඹුර විනාශ වෙනවා කියලා. ගොවියා මොකද කරන්නේ? උතන පඹේක් හදනවා. වලං කට්ටක් ගෙනල්ලා ඊළඟට කලිසමකුයි අද්දික කමිසෙක් ගෙනල්ලා ඔකට පිදුරු පුරවලා කණු වල හිටවලා මිනිස්සෙක් වගේ හදනවා. දැන් ඒකල පඹයා හිටවනවා. දැන් පඹයා හිටවපුවාම අර වීකුරුල්ලෝ ටික වෙනදා වගේ ඈතින් එනකොට වීකුරුල්ලන්ට සංඥාවක් එනවා. අන්න ගොවියා කියලා සංඥාවක් එනවා. ඇවිල්ලා හැරිලා යනවා යන්න. හැබැයි එතන ගොවියෙක් නෑ. තියෙන්නේ පඹයා. අර වීකුරුල්ලන්ගේ මනසේ වැරදි සංඥාවක් ඇති වුණා. ආයේ වී ගොයම පැත්තේ ඉන්නේ නෑ වීකන්ට. අරක දකින්නකම්. ඇයි වැරදි සංඥාවක් මතුනේ? ගොවියා කියලා. හැබැයි එතන ඉන්නේ පඹයා ගොවියා කියලා වැරදි සංඥාවක්. බැරි වෙලාවත් එහෙම උතන ඉන්නේ ගොවියා නෙවෙයි පඹයා කියලා තේරුණා නම් එහෙම වීකුරුල්ලන්ට පඹයාගේ ඔළුවේ වහලම වී ටික කනවා. ඒ වැරදි අවබෝධයෙන් හින්දා එන්නේ නැහැ. ඒ වගේ තමයි පින්වත්නි අපි හිතන්නේ මේ ඇට වලින් ගොඩ නංවල මස්ලේ ආලේප කරලා හැමෙන් වැහිලා තියෙනා වූ මේ ශරීරය මම කියලා. මේ ශරීරයේ ඇතුලේ මේ ක්‍රියාත්මක වෙන්නේ මට පේනවා, මට ඇහෙනවා, මට ගන්ධ දැනෙනවා, මට රස දැනෙනවා, මට ස්පර්ශ දැනෙනවා, මට මතක් වෙනවා. මම හිතනවා, මම කතා කරනවා කියලා අපි ළඟ වැරදි දෘෂ්ටියක් ගොඩනගාගෙන තියෙනවා. හැබැයි අර වීකුරුල්ලෝ ගොවියා කියලා පඹයට රැවටුණා වගේ අපිත් මේ මෙතන සත්පුජ්‍යලාත්ම භාවයක් තියෙනවා කියලා මම කියලා ඔබම අපි හැමදෙනාම රැවටිලා ඉන්නේ. ඔය රැවටිල්ල නිසායි අපි සසර යන්නේ. හැබැයි ඕක කොහොම එකක් උතන නැහැ කිව්වට අපිට ඒක තේරෙන්නේ නැහැ අපේ මෝහයේ හින්දා. එහෙනම් ප්‍රඥාව පහළ වෙනකොට මේ මම කියලා කියන්නේ ධාතු ටිකක්, මම කියන්නේ ආයතන ටිකක්, මම කියන්නේ පටිච්චසමුපාදයක්, නාම රූප ධර්මයක් වශයෙන් මේ ගැඹුරු ධම දකින්නේ ඒ ප්‍රඥාවෙන්. එහෙනම් පින්වත්නි නන්දිය ඔබ මේ ගැඹුරු ධර්මයේ නිතර අහන්න ඕන. මේ ගැඹුරු ධර්මයේ ඔබ මෙනෙහි කරන්න ඕන. එතකොටයි ප්‍රඥාව වැඩෙන්නේ. අපිට එකපාරට මේ කියන ගැඹුරු තැනට යන්න බෑ.
ඔය කිව්ව යථාර්ථය අවබෝධ වුණා නම් ඔය උපමාවක් මුල් කරගෙන අපේ මේ තියෙන මෝහය පිළිබඳව මම කියා දුන්න එක වැටහුණා නම් ඒ වැටහෙන දැනට කියනවා සෝතාපන්න වෙනවා කියලා. ඉතින් ඕක අපිට වැටහෙන්නේ නැත්තේ අපේ මෝහය නිසා. එහෙනම් මේ මෝහයෙන් අපි අයින් වෙලා වදාලා නන්දිය ඔබ අනිත්‍ය දුක්ඛ අනාත්ම දකිමින් ප්‍රඥාවෙන් ජීවත් වෙන්නට කියලා බුදු පියාණන් වහන්සේ අවවාද දුන්නා. ඊළඟට පින්වත්නි කරුණු 6ක් දැන් කිව්වා. ඊළඟට 7 වෙනි කරුණ කියනවා නන්දිය ඔබ නිතරම බුදු ගුණ හිතන්නට ඕන. අනුස්සරේය ත්වං නන්දිය. නන්දිය ඔබ නිතරම සිහි කරන්න ඕන මොනවද? ඉතිපිසෝ භගවා අරහං මාගේ ධර්ම ස්වාමින් වහන්සේ රහසින්වත් පවු නොකරනසේක. සම්මා සම්බුද්ධෝ චතුරාර්ය සත්‍ය ගුරු උපදේශ රහිතව අවබෝධ කරගත්සේක. විද්‍යාචරණ සම්පන්න අෂ්ට විද්‍යා 15 චරණ ධර්මයන්ගෙන් යුක්තයි. ඊළඟට සුගතෝ සුන්දර වූ නිවන් මගමයි වැඩම කළේ. කාමසුකල්ලිකාණෝගේ අත්තිකිලමතාණියෝ ගාන්ත බහැර කොට නිවන් මග වඩිනේ වැඩි හේන් සුගතයි. ලෝකවිදු කාම රූප ආරූප යන ත්‍රිවිධ ලෝකයේ දත්තෙන් මාගේ ස්වාමි බුදුරජාණන් වහන්සේ ලෝකයේ දත්තෙන් ලෝකවිදු වනසේක. ඊළඟට අනුත්තර පුරුෂ ධම්මසාරති නොහික් මුණු අඟුලිමාල පටාචාරා ආලවක ඒරා පන්තක නාලාගිරි ආදී සත්වයන් දෙවියන් මිනිසුන් দমনය කරන හේයින් අනුත්තර පුරුෂ ධම්මසාරති. ඒ වගේම දෙවියන්ට මිනිසුන්ට සියලු සත්වයන්ට කුසල මගින් නිවන් මගින් අවවාද අනුශාසනා කරන හේයින් සත්තා දේව මනුස්සාන. ඒ වගේම මාගේ ස්වාමි බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කොට අන්හට අවබෝධ කරවන හේයින්ම අමා මහ නිවන සාක්ෂාත් කළ හේයින්ම බුද්ධයි. ඊළඟට භගවා මේ ආදී වූ අනන්ත බුදු ගුණ දරා ඉරුසඳු පරදවන ප්‍රඥා ආලෝකයකින් යුක්ත හේයින්ද දෙතිහක් මහා පුරුෂ ලක්ෂණයෙන් 80ක් අනුව්‍යංජනයෙන් කේතුමාලා ලංකාරයෙන් භ්‍යාම ප්‍රභාවයෙන් සවණක් ගන බුදුරැස් මාලාවෙන් දෙවියන්ට දේව වෙමින් බ්‍රහ්මයන්ට බ්‍රහ්ම වෙමින් මිනිසුන්ට ආශ්චර්යමත් මිනිසෙක් වෙමින් වැඩ ඉන්නා වූ ලෝකනාථයන් වහන්සේ ඒකාන්තෙන්ම අනන්ත පුණ්‍යවන්තයින් භගවා වනසේක කියලා මේ විදිහට නිතර නිතර බුදු ගුණ හිතන්න කියලා නන්දියට දේශනා කළා. දැන් බලන්න එතකොට මේවා අපිත් ගලප ගන්න ඕන දැන් ජීවිතේට. ඒ 7 වෙනි කාරණේ. මේ එකක් ගත්තාම පැය ගාණක් කියන්න කරුණු තියෙනවා. හැබැයි අපි කෙටියෙන් තමයි තේරුම් ගන්න. ඊළඟට කියනවා නන්දිය ඔබ ඊළඟට ධම් ගුණ හිතන්නට ඕන. ඒ තමයි 8 වෙනි කාරණේ. ධර්මයේ ගුණ. ස්වාඛාතෝ භගවතා ධම්මෝ. භාග්‍යවතුන් වහන්සේලා මේ ධර්මයේ මනාකොට දේශනා කළා. මේ ධර්මයේ මනාකොට දේශනා කළා කියන්නේ මූල කල්යාණම්, මජ්ජි කල්යාණම්, පරිෝසాన කල්යාණම්. මුල මැද අග මනාව නිවැරදිව අර්ථ සහිතව ව්‍යංජන සහිතව මේ ධර්මයේ දේශනා කළා. ඒ ධර්මයේ සම්දිට්ඨිකයි. මේ ජීවිතේදීම අවබෝධ කරගන්නට පුළුවන්. ඊළඟට අකාලිකයි, කල් නොයවාම මේ ධර්ම අවබෝධ කරගන්නට පුළුවන්. ඒහිපස්සිකයි, තමා තුළට පමුණුවාගෙනමයි මේ ධර්ම දකින්නට පුළුවන්. ඕපනයිකයි, මේ ධර්මය තමන්ගේ නුවණින්ම වටහා ගන්නට තියෙන්නේ. තමේක මේ ධර්මයේ තමන්ට වටහා ගන්න තියෙන්නේ. කොයි විදිහටද? තම තමන්ගේ නුවණේ ප්‍රමාණයට පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති. මේ ධර්මයේ නෛර්යානිකයි. මේ ධර්මයේමයි මා සංසාරයෙන් එතර කරවන එකම පහුර. එකම ආධාරක, එකම පිහිට මට තියෙන මේ ධර්මයයි කියලා පින්වත්නි නිතර නිතර සදහම් ගුණ අපි හිතන්නට ඕන. නිරන්තරයෙන්ම. ඒ කියන්නේ අපි මේකට කියන්නේ මේම මෙනෙහි කිරීමකට කියන්නේ අනුස්සර වර්ගය කියලා. අනුස්සර කියන්නේ නැවත නැවත හිතන්න ඕන කියන එක.
ඒතර අනුස්සර වර්ගයේ නන්දිය සූත්‍රයේදී වදාළේ මේ අපිට මේ කරුණු 8ක් කිව්ව මේ 8 ගැන හිතන්න ඕනේ. ඊළඟ 9 වෙනි කාරණේ මොකද්ද? කල්යාණ මිත්‍රයන්ගේ ගුණ හිතන්න කියලා වදාලා. 8 වෙනි කාරණේ. කල්යාණ මිත්‍රයෝ ගත්තාම දැන් අපිට සාමාන්‍යයෙන් හිතාගෙන ගියාම අපි බුදු ගුණ කිව්වනම් ධම් ගුණ කිව්වනම් ඊළඟට තියෙන්නේ සංඝ ගුණ. බුදුරජාණන් සංඝ ගුණ කියලා නෙමෙයි මෙතන කිව්වේ. මොකද්ද? කල්යාණ මිත්‍රයන්ගේ. ඒ මොකද? පැවිදි කල්යාණ මිත්‍රයෝ විතරක් නෙවෙයි ගිහි කල්යාණ මිත්‍රයොත් ඉන්නවා. දැන් නන්දි උපාසක කියන්නේ ගිහි කල්යාණ මිත්‍රයෙක්. එතකොට වදාහලේ මොකද්ද? කල්යාණ මිත්‍රයන්ගේ ගුණ හිතන්න කියලා. පැවිදි කල්යාණ මිත්‍රයන්ගේ නම් පෙන්නනවා සුපටිපන්නාදී ගුණ 9ක්. එතකොට භික්ෂු භික්ෂුණීන් වහන්සේලාගේ සුපටිපන්නාදී වශයෙන් ගුණ 9ක් තියෙනවා. මහා සංඝරත්නයේ මෙහෙණින් වහන්සේලා සුපටිපන්නයි. ඒ කියන්නේ මනාව නිවන් මඟට බැසගත්තා. උජුපටිපන්නයි නිවන් මගේ ඍජුවෙන් ගමන් කරනවා. මේ විදිහට පැවිදි කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ ගුණ හිතන්න ඕන. ඊළඟට ගිහි කල්යාණ මිත්‍රයොත් ඉන්නවා. ගිහි කල්යාණ මිත්‍රයන්ගෙත් ඉන්නවා උපාසකනේ ගිහි කිව්වහම. උපාසක උපාසිකා. එතකොට බුදුරජාන් වහන්සේ වදාළා මහණෙනි මේ ලෝකේ ඉන්න උපාසක රත්න, මේ ලෝකේ ඉන්න උපාසික පදුම, මේ ලෝකේ ඉන්න උපාසක පුණ්ඩරික. ඒ කියන්නේ උපාසක රත්න. දැන් බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ වගේ උපාසකයන් අතර බොහොම ශ්‍රේෂ්ඨ උපාසක උපාසිකාවෝ ඉන්න ඒ උපාසක රත්නයයි. ඊළඟට උපාසක පදුම. ඒ කියන්නේ පදුම කියන්නේ නිලුම් මලට. ඒ උපාසකයන් අතර නිලුම් මලක් මෙන් උසස් උපාසකලා ඉන්නවා. ඊළඟට උපාසක පුණ්ඩරික. ඒ කියන්නේ ඒත් මලක්. එතකොට මලක් මෙන් උතුම් උපාසකයන් රත්නයක් මෙන් මාණික්කයක් මෙන් උතුම් උපාසකලා ඉන්නවා. ඒ වගේම උපාසක චණ්ඩාලයන් ඉන්න බවත් පෙන්වුවා. එතකොට ශ්‍රද්ධාව නැත්තම් මේ කියන ಗುಣ ටික නැත්තම් අපි මේ කියාගෙන ආපු ಗುಣ ටික නැත්තම් එතෙන්ට කියනවා උපාසක චණ්ඩාල කියලා. ඒ කියන්නේ චණ්ඩාල කියන්නේ සැඩොල් කියන එක. උපාසකයන් අතර ඉන්නවා සැඩොල් උපාසකලා. ඒ කියන්නේ බුද්ධේ අවන්නම් භාසති, ධම්මේ අවන්නම් භාසති, සංඝේ අවන්නම් භාසති. බුදුරජාණන් වහන්සේට දොස් කියනවා නම්, ධර්මයට දොස් කියනවා නම්, සංඝ රත්නයට දොස් කියනවා නම් ඒ උපාසක චණ්ඩාල හැටියටයි පෙන්වන්නේ. එතකොට පින්වත්නි ගිහි පැවිදි කල්යාණ මිත්‍රයන්ගේ ගුණ හිතන්නට ඕන. නැවත නැවත කල්යාණ මිත්‍රයන්ගේ ගුණ හිතන්න ඕන. එහෙම හිතනකොට පින්වත්නි අපේ හිත කල්යාණ මිත්‍රයන් කෙරෙහි පහදිනවා. ඊට පස්සේ කල්යාණ මිත්‍රයන් කියන වචන අපි අහලා ඒවා පිළිපදින්න හිතෙන්නේ අපිට ඒ කල්යාණ මිත්‍රයන්ගේ ගුණ අපි දැක්කොත්. ඒ හින්දා වදාලා නන්දිය ඔබ නිතර නිතර කල්යාණ මිත්‍රයන්ගේ ගුණ හිතන්නට කියලා වදාලා. ඊළඟ කාරණාව වශයෙන් තථාගතයන්න් වහන්සේ දේශනා කරන්නට යෙදුනා නන්දිය ත්‍යාගය ගැන හිතන්නට ඕන. මොකද්ද ත්‍යාගය කියන්නේ? දන් දීම. දන් දීම ගැන හිතන්නට ඕන නිතර නිතර. ඒ කියන්නේ මසුරුකම ගැන හිතන්නට හොඳ නැහැ. මසුරුකම ගැන හිතනකොට ලෝභයෙන් හිතනකොට කෙලෙස් වැඩි වෙනවා. නිතරම දන් දීම ගැන හිතන්නට ඕන. බුදුරජාණන් වහන්සේට, පසේ බුදුරජාණන් වහන්සේට, මහරහතන් වහන්සේලාට චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රාත්‍ය ආදී සිව්පසයෙන් අප උපස්ථාන කිරීම. ඒ විතරක් නෙවෙයි දුගී මගී යාචකයෙකුට හෝ සතෙකුට හෝ කුමන හෝ කෙනෙකුට කුමන දෙයක් දීම පිළිබඳවම හිතන්නට ඕන. පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ ඉපදෙනකොටම කතා කරපු ආත්ම 3යි තියෙන්නේ බෝධිසත්ව ජීවිතේ. එක ආත්මයක් තමයි වෙස්සන්තර ආත්ම භාවය. වෙස්සන්තර ආත්මයේ පින්වත්නි
ජයතුරා නුවර ඒ සඳ මහ රජුරවන්ට දාව ඉපදුන ගමම්ම ඒ මෞතුමියගේ කුසෙන් ඉපදුන ගමම්ම සඳ මහ රජුරවන්ගේ අගමෙහෙසියගේ පුත්‍රයා වශයෙන් බෝධිසත්වයන් වහන්සේ වෙත් සන්තර කුමාරයා වශයෙන් ඉපදෙනකොටම පින්වත් ඉපදිච්ච ගමම්ම අම්මා දිහා ඇස් දෙක ඇලලා බලලා පළවෙනි වචනේට ඇහුවේ අම්මේ දන් දෙන්න මොකුත් නැද්ද කියලා. ඉපදුන ගමම්ම කිසිම දරුවෙක් ඉපදෙනකොටම එහෙම අහන්නේ අඬාගෙන තමයි ඉපදෙන්නේ. නේද? ඒකට ඇහුවේ අර නිල් මැණික් ගල් දෙකක් වගේ ඇස් දෙක ඇරලා අම්මා දිහා බලලා ඇහුවේ අම්මේ දන් දෙන්න දෙයක් නැද්ද කියලා. එතකොටම ඒ අම්මා මොකද කළේ? ළඟ තිබුණා කහවණු ලක්ෂයක්. කහවණු ලක්ෂයේම බෝධිසත්වයන්ගේ අතට දුන්නාම ඒ ළඟ ඉන්න කිරිමවට කහවණු ලක්ෂයේම දුන්නා. එදා බෝධිසත්ව මාතාව ප්‍රාර්ථනා කර කර හිටියේ නැතයයි නොකියා දන් දෙන පුතෙක් මට ලැබේවා කියලා. පොඩි කාලේ ඉඳලා විවාහ වෙන්න කලිනුත් විවාහ වෙලත් නිතර ප්‍රාර්ථනා කරේ නැතයයි නොකියා දන් දෙන පුතෙක් මට ලැබේවා කියලා. අන්න බලන්න බෝධිසත්ව මාතාව. ඊළඟට බලන්න බෝධිසත්වයන් වහන්සේ ඉපදුන ගමම්ම ඇහුවේ අම්මේ දන් දෙන්න මොකුත් නැද්ද කියලා. ඒ කියන්නේ ඒ තරම් සසරේ දාන විෂය දීම කියන කාරණාව ප්‍රගුණ කළා. මේ සංසාර ගමනේදී උන්වහන්සේ ඇස්තිස් මස් ලේනාර අඹුදරුව මහා රාජ්‍ය දන් දුන්න වාර අප්‍රමාණයි. අන්න ඒ විදිහට මහා බෝධිසත්වයන් වහන්සේගේ දානයේ පිළිබඳව පස්සේ බුදුරජාණන් වහන්සේගේ මහරහතන් වහන්සේලාගේ දානයේ පිළිබඳව අපි දීලා තියෙන දාන පිළිබඳව නිතර පින්වත්නි අපි හිතන්න ඕන. දැන් මේ කරපු පින්කම් අපි නිතර හිතන්න ඕන. හිතන්න අපේ සිත පිනෙන් පිරෙනවා. ඒක නිසා නන්දිය ඔබ දානය ගැන නිතර සිහි කරන්නට ඕන කියලා වදාලා. එතකොට ඔබේ හිතේ තියෙන ලෝභය දුර වෙලා යනවා. දීමේ චේතනාව වැඩි වෙන්න පටන් ගන්නවා. ඊළඟට පින්වත්නි අන්තිම කාරණා වශයෙන් වදාලා 11 වෙනි කාරණේ නන්දිය ඔබ දෙවියන් පිළිබඳව සිහි කරන්නට ඕන. දෙවියන් ගැන සිහි කරන්නට ඕන. දේවතානුස්සතිය වඩන්නට ඕන. දෙවියන් කියලා කියන්නේ ශ්‍රද්ධාව, ශ්‍රුතය, ත්‍යාගය, ප්‍රඥාවාදී සේක බල ඇති පිරිසක්. ඒතරේ සේක බල ගැන හිතන්නට ඕන. බුමාටු දෙවියන් පිළිබඳ, රුක්ෂ දේවතාවුන් පිළිබඳ, චාතුරු මහරජික තාවතිංස යාම තුසිත නිම්මාන රති පරිනිමිත වසවර්ති යන දෙවියන් ගැන සිහි කරන්න ඕන. විශේෂයෙන්ම කබලින්කාර ආහාරය අනුභව කරමින් ඉන්න දෙවියන් ගැන හිතන්නට ඕන. දැන් දිව්‍ය ලෝකේ වුණත් ආහාරයෙන් කබලින්කාර ආහාරයෙන් තමයි යැපෙන්නේ. ඒතර ඒ දෙවියන් ගැන හිතන්න ඕනේ, දෙවියන්ගේ දිව්‍ය සැප ගැන. ඊළඟට වදාලා නන්දිය කබලින්කාර ආහාර හැරපියා මනෝ ධාතුව විතරක් පවතින, මනෝභාවය විතරක් පවතින දෙවියන් මේ ලෝකේ සිටිනවා. ඒ කියන්නේ රූපකයක් නැතුව. දැන් බ්‍රහ්ම ලෝකවලට යනකොට ඒ බ්‍රහ්මයෙන් රූපාවචර බ්‍රහ්මයෙන් රූපකයක් තියෙනවා. තවත් එහාට උඩට යනකොට අරූපකයක් විතරක් තියෙන, නාම ධාතුව විතරක් තියෙන බ්‍රහ්මයෝ ඉන්නවා. ඔබ නන්දිය ඒ නාම කයව පමණක් තියෙන බ්‍රහ්මයන් ගැනත් සිහි කරන්නට ඕන. නිතර සිහි කරන්නට ඕන. ආන් එහෙම දෙවියන් ගැන සිතනකොට, දේවතානුස්සතිය වැඩෙනකොට ටික දිව්‍ය ලෝක කෙරෙහි හිත පහදිනවා. බ්‍රහ්ම ලෝක කෙරෙහි හිත පහදිනවා. මනෝ ධාතුව පමණක් තියෙන බ්‍රහ්මයන් ගැන හිතන්නට ඕන කියන්නේ මේ ටික ගෙනියන්නේ අවසානයේදී සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ දක්වා. ඒතර සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ ඉන්න අනාගාමි රහත් බ්‍රහ්මයන් ගැනත් සිහි කරන්නට ඕන. එහෙම සිහි කර ඉද්දී මොකද වෙන්නේ? කාම ධාතුව කෙරෙහි කලකිරෙනවා. ඉතින් කාම ධාතුව පරිත්‍යාග කරනවා. ඊළඟට රූප ධාතුව අත්හරිනවා රූප ලෝකේ. එහෙම
ඉහළට යනකොට අර නැවත මේ ලෝකයට නොයන සුද්ධාවාසික දෙවියන් කෙරෙහි හිත පහදිනවා. ඒ දෙවියන් කෙරෙහිම හිත පහදවාගෙන ඒ කෙනා මිය ගියාම නැවත සසරට නොයන එකපාරක් පමණක් බඹලෝ උපදී පිරිනුවම් පාන අනාගාමි ඵලයට පත් වෙන කෙනෙක් බවට පත් වෙනවා කියලා වදාලා බුදුරජාණන් වහන්සේ නන්දිය යම් උපාසකෙක් උපාසිකාවක් ගිහි ශ්‍රාවකෙක් මේ කියන කරුණු 11 නැවත නැවත සිහි කරනවා නම් නැවත අනුස්සරණයේ යෙදෙනවා නම් මොකද වෙන්නේ? කලයක වතුර ටිකක් බිමට හැලුවා වගේ නැවත ඒ කලයට වතුර පිරෙන්නේ නැහැ වගේ. යම් ගින්නකදී යම්කිසි කැලයක් හෝ රොඩු ගොඩක් පිච්චීගෙන යනකොට ඒ පිච්චුන ගිනි ගොඩේ නැවත පිච්චෙන්න දෙයක් නැහැ වගේ. හලපු කලේ වතුර නැවත ඉතුරු නැහැ වගේ, හලන්න දෙයක් නැහැ වගේ. ඒ කෙනා ක්‍රමයෙන් මේ සංසාරයෙන් මිදෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ කෙනා ක්‍රමයෙන් කීනාශ්‍රව වූ සියලු කෙලෙස් දුරු කරා වූ උතුම් නිර්වාණයේ දෙසට ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා කියලා අවවාද දුන්නා. ඉතින් වදාලා මේ නන්දිය සූත්‍රයේදී නන්දිය ඔබ මේ කරුණු 11 නිතර සිහි කරන්න ඕන. නැවතත් මේ අත්තන්ට අනුසරණ සීරසයෙන් කරුණු 11 සිහිපත් කරනවා. සද්ධාව ගැන හිතන්ට අශ්‍රද්ධාව ගැන හිතන්ට එපා. සීලය ගැන හිතන්ට දුස්සීලය ගැන හිතන්නට එපා. ඊළඟට අරද්ධ වීරිය ගැන හිතන්ට හීන වීරිය ගැන හිතන්නට එපා. සතිය ගැන හිතන්ට මොට වුණ සතිය නැත්නම් අසීහිය ගැන හිතන්නට එපා. සමාධිය ගැන එක්තැන් වූ හිත ගැන නැවත මෙනෙහි කරන්ට කැළඹුණ හිත ගැන හිතන්නට එපා. ඊළඟට ප්‍රඥාව ගැන නැවත හිතන්ට වඩන්ට කැළඹුණ මනසින් අයින් වෙනවා වගේම දුප්ප්‍රඥාවෙන් අයින් වෙන්න කියලා වදාලා. ඊළඟට වදාලා නිතර බුදු ගුණ හිතන්ට, ධම් ගුණ හිතන්ට, කල්යාණ මිත්‍රයන්ගේ ගුණ හිතන්ට. ඊළඟට පින්වත්නි වදාලා දන් දීම පිළිබඳව හිතන්ට. ඊළඟට දෙවියන් පිළිබඳව දිව්‍ය ලෝකෙත් එහාට යන මනෝ ධාතු විතරක් ඇති දෙවියන් පිළිබඳවත් හිතන්ට. මේව සිතා යනකොට යා මේ ලෝකේ අත්හරිනවා, ප්‍රඥාව මතු වෙනවා. මේ ලෝකෙම අත්හැරලා ඒ කෙනා මේ හැම දෙයක්ම අවසානයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම යන නුවණ පහළ වීමෙන් ධම්මස පහළ කරගෙන ඒ කෙනා මේ සසරට නොයන තැනට උතුම් නිර්වාණ අභයපුරයට පත් වෙන කෙනෙක් බවට පත් වෙනවා කියන කාරණේ අවබෝධ කරගන්න ඕන. එහෙනම් නන්දි උපාසකට මෙන් ඔබ හැමදෙනාමත් මේ ජීවිතේ මේ කරුණු 11 නැවත සිහි කරත්වා කියලා සිහිපත් කරමින් මෙතෙක් වෙලා ධර්ම ශ්‍රවණයෙන් අනන්ත ප්‍රමාණ කුසලයක් සිද්ධ කරගත්තා. අද මරදම් කඩවල ඉසිපතන ආරණ්‍ය සේනාසනයේ වස් ආරාධනා කරන දවසේ මහා සංඝරත්නයට වස් වැසීම සඳහා කුටි සේනාසන 8ක් වැසිකිලි කැසිකිලි සහිත අංග සම්පූර්ණ කුටි සේනාසන 8කුත් ඒ වගේම නන්දි උපාසක මෙන් මහා සංඝරුවනට දානේ වැළඳීම සඳහා දානශාලාවකුත් අංග සම්පූර්ණ ආකාරයට ඉදිකොට වස් ආරාධනා කරමින් තුන් මාසෙම අපෝපස්ථාන කිරීමට බලාපොරොත්තු වෙමින් මෙහි දායකත්වයේ දරන ඒ සුමනතිස්ස උපාසක මහත්මයාටත් ඉන්දිකා හේවගේ උපාසිකා මාතාවටත් ඒ වගේම ඒ පවුලේ සදහැවත් පින්වතුන්ලාටත් සත්පුරුෂ අධ්‍යාසයෙන් ඒ පින්වතුන්ලා සමග අත්ල් බැඳගෙන සිටින ඒ කල්යාණ මිත්‍ර සදහැවත් පින්වත් ඔබ හැම දෙනාටත් අප ආරණ්‍ය සේනාසනයේ දායක සභාවේ පින්වතුන්ලාටත් මේ අද දවසේ ඒකරාශි වෙලා ඉන්න හැම දෙනාටත් උතුම් නිවන් සම්පත්ති ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වැඩම කොට වදාළ අති ගෞරවනීය විශ්‍රාමලත් පරිවෙනාධිපති අඹේගොඩ කුසල ඥාන පින්වත් ස්වාමින් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයටත් ඒ වගේම ලොකු මෙහෙණින් වහන්සේ ඇතුළු පූජනීය මෙහෙණින් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අප හැම දෙනා නමින් මිය පරලෝකයේ සිළු දෙනාට අපවත් වී වදාළ මහා සංඝරත්නයටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සියලු දෙවියන් වහන්සේලාද මේ පින් අනුමෝදන් වේවා. දෙවියෝ සතුටටපත් වේවා, අමා මහ නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අවසාන වශයෙන් දේශනා කළ මටත් ධර්ම ශ්‍රවණය කළ ඔබටත් මේ දේශනාවේ සදැහැති දායකත්වයේ දරන පින්වත් ඔබ හැම දෙනාටත් අප සියලු දෙනාටත්
උතුම් නිවන් පිණිස මේ පින් පාරමී සීරසයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකන්ති. ධර්ම ශ්‍රවණානිසංසයෙන් යහපතක්ම වේවා. ජීවිතයේ යථාර්ථය දකින්නට දැහැමි මඟ පෙන්눔 කර දෙමින් ගරු කටයුතු දේශකයන්න් වහන්සේ පූජනීය කොළඹිස්සේ විමුක්ති රත්න ගෞරවනීය හිමිපාණන් වහන්සේ අද සද්ධර්ම දේශනාව හරි අපූර්වට ඔබට කියා දුන්නා. උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමිල වූත් අජර වූත් අමර වූත් නිර්වාණ සම්පත්තිය ළඟා කර ගැනීමට උන්වහන්සේට මේ සියලුම කුසලයන් යෝධ බල යෝධ ශක්තියක් වේවායි අපි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ උතුම් ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ මාධ්‍යාලයේ මාධ්‍ය සත්කාරයෙන් බාහිර පටයත කිරීමක් වශයෙන් ඔබට දායාද කළ ධර්මානුශාසනාවෙන් අපි සමුගන්නවා. ඔබ හැමෝටම සම්මා සම්බුදු සරණයි.